right. එතකොට අපි අද කතා කරන්නේ අපි ඉගෙනගත්ත න්‍යායන් ටික. right. ගිය සතියේ ඉගෙනගත්ත න්‍යායන් ටික පාවිච්චි කරලා මේ බූලිය ප්‍රකාශන කොහොමද සරල කරන්නේ කියන එක. මේ පළවෙනි ගානට තමයි මම ඔයගලන්ට මේ උදව්වක් දෙන්න හදන්නේ. ඒ පළවෙනි ගාන තියෙනවා a.b එකතු කිරීම a.b bar. මේක මේ ගණන් හදනකොට ඔයගොල්ලෝ මූලිකව මතක තියාගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. right. පළවෙනි කරුණ තමයි ඕගොල්ලන්ට යම්කිසි න්‍යායක් එක එල්ලේ පේනවා නම් right එකපාර ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නම් එකපාර ඇප්ලයි කරන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒක එකපාර ඇප්ලයි කරන්න right එතකොට න්‍යායන් එකවර ආදේශ කර හැකි තැන් වලට හැකිදැයි බලන්න. right. ඒක පළවෙනි න්‍යායය. ඊළඟට දෙවෙනියට න්‍යායන් එක සැරේ ඇප්ලයි කරන්න බැරි නම් ගොඩාක් වෙලාවට ඔයගලන්ට උදව් වෙන කෙනෙක් තමයි විඝටන න්‍යායේ පළවෙනි එක්කෙනා. පොදු පද එළියට ගන්නවා කියලා මම කතා කරේ. right. කොට දෙවෙනියට බලන්න ඕනේ එකවර ඇප්ලයි කරන්න දේවල් නැත්තම් පොදු පද ඇත්නම් ඒවා එළියට ගන්න. right. එතකොට ඕගොල්ලෝ සලකා බලන්න ඕන ඊළඟ තැන තමයි ඒක. මුලින්ම බලනවා න්‍යායන් එකවර දාන්න පුළුවන් තැන් තියෙනවද කියලා. එහෙම නැත්නම් අපි බලනවා එකවර දාන්න තියෙන තැන් තියෙනවා නම් එකපාර ඇප්ලයි කරන්න. එහෙම නැති ඒවා තියෙනවා. එහෙම දාන්න තැන් නැත්නම් ඊළඟට බලන්න පොදු පදයක් එළියට ගන්න පුළුවන්. පොදු පද කියන එක හැම පදයකටම අදාළ නොවෙන්න පුළුවන්. පද තුනක් තියෙනවා නම් තුනකින් දෙකකට තියෙන්න පුළුවන් පොදු පද. එතකොට පොදු පදේ එළියට ගන්න පුළුවන්. right. එතකොට පොදු පද එළියට ගන්න නැති වෙලාවල් වලදී ඊළඟට ඔයගලන්ට එනවා ඔප්ෂන් එකක් වරහන් සුළු කරගන්න. right. වරහන් ඇත්නම් සුළු කරන්න. එතකොට මේ පොදු පදයක් එළියට ගන්න එකටයි වරහන් සුළු කිරීමටයි කියන දෙකටම Tati's in a class. Manika, you can sleep with Ammi. No, so Tati's doing the class now. Okay. right. sorry ළමයි. එතකොට වරහන් නැත්නම් සුළු කරන්න. ওই දෙකටම අපිට උවමනා වෙන්නේ විඝටන න්‍යායය. දැන් විඝටන න්‍යාය කියන්නේ මොකක්ද? මෙන්න මේ න්‍යායය. ඉතින් අපි මෙතෙන්දි පාවිච්චි කරේ. right. මෙතන මම ඇඳලා තියෙන නිසා ඔයගොල්ලන්ට මම නෝට් එකෙන් පෙන්නන්නම්. right. මේක තමයි අපි විඝටන න්‍යාය කියලා කතා කරේ. ඒතර මේකේ තියෙන්නේ ඔය පොදු පද එළියට ගන්න එක. දැන් මේ දකුණු පැත්ත ගත්තොත් දකුණු පැත්තේ තියෙන්නේ x.y වාරයක් x.z කියලානේ. ඒතර මේකේ x පොදු නිසා මෙතනින් x එළියට අරන් තියෙනවා. එතකොට y.z වරහන් ඇතුළේ ඉතිරි වෙනවා. ඒ කියන්නේ මේ y එකයි මේ z එකයි.
right? එතකොට ඔයගොල්ලෝ පොදු පද එළියට ගන්නවා කියලා කියන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය. ඒ කියන්නේ මෙයාගෙන් මේ වගේ කෙනෙක්ව හදාගන්න එක. right? ඒතර වරහන් සුළු කරනවා කියලා කියන්නේ බොහොම පැහැදිලිවම මෙයාගෙන් මේ කෙනා ගුණ කිරීම සහ මේ කෙනා ගුණ කිරීම ගුණ කරලා මේ වගේ පදවලට කඩා ගන්න. right? ඒක දෙපැත්තට අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔය දෙකම බැරි වෙන අවස්ථා ඔය තුනම බැරි වෙන අවස්ථාවන් එන්නේ බොහොම කලාතුරකින්. right? හැබැයි එහෙම තැනක් ආවොත් ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි ඩී මෝගන් ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම තැනකදී ඔයගලන්ට එන ගොඩක් වෙලාවට මේ උඩ තුනම ඇප්ලයි කරන්න බැරි නම් ඩී මෝගන් න්‍යාය ඔයගලන්ට උදව් වෙනවා. excuse me. right? ඊට බලන්න ඩී මෝගන් න්‍යාය සලකා බලන්න. right? මේ ටික ඔයගලන්ගේ පොතේ පොඩ්ඩක් නෝට් කරගත්තත් කමක් නැහැ. right? ඔය න්‍යායන් ටික තියෙන තැනම මම උඩින් පොඩි වචන කීපයකට ලියන්නම්. ප්‍රකාශයක් සරල කිරීමේදී right? ප්‍රකාශයක් සරල කිරීමේදී න්‍යායන් එකවර ආදේශ කර හැකිදයි බලන්න. පොදු පදයක් නම් මේවා එළියට ගන්න. වරහන් නැත්නම් ඒවා සුළු කරන්න. ඩී මෝගන් න්‍යාය සලකා බලන්න. right? ඔය ටික ඔයගලන්ගේ ඔය න්‍යායන් ටික තියෙන තැන මම පොඩ්ඩක් ලියා ගන්න. එතකොට ඔයගලන්ට ප්‍රකාශනයක් සරල කරනකොට මොනවද කරන්න ඕනේ කියලා හිතෙනවා. ඊළඟට අපි ගණන් කීපයක් මාත් එක්ක කතා කර කර හදමු. ඊට පස්සේ ඔයගලන්ට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ටක්කල ලියා ගන්න කොයි ටික. හරිද ළමයි?
ඉවර නම් කියන්න ළමයිටක් දාලා. ඉවරද ළමයි? ළමයි ඉවරද? right. තාම ලියන කවුරු හරි ඉන්නවද? හරි. අපි ඉස්සරහට යමු. right. දැන් මේ ගාන සරල කරන්න කිව්වම පළවෙනි ගාන. right. කොහොමද අපි මේ වැඩේ කරන්නේ? දැන් ඕගලන්ගේ තියෙන න්‍යායන් ටික දිහා බැලුවම මෙයාට එක සැරේ ඇප්ලයි කරන්න පුළුවන් න්‍යායක් තියෙනවද? පොඩ්ඩක් න්‍යායන් ටිකේ ගිහිල්ලා බලන්න මෙයාට එක සැරේ ඇප්ලයි කරගන්න පුළුවන් න්‍යායක් තියෙනවද කියලා.
ඔව්. ඔය න්‍යායන් සෙට් එකේ එකවර ඇප්ලයි කරන්න පුළුවන් න්‍යායක්. ඔව් විඝටන න්‍යායේ රිවර්ස් එක පුළුවන් නේද? රයිට් ඒ කියන්නේ මේ පොදු පද එළියට ගන්නවා කියන තැන. බොහොම හොඳයි. රයිට් කවිෂ්ක බොහොම හොඳයි. එතකොට පොදු පදයක් එළියට ගන්න මෙයාගේ කවුද ඉන්නේ? ඒ අකුර එළියට ගන්න පුළුවන් නේ. මට ගාන හදාගෙන යන්න පුළුවන් මෙහෙම. සමානයි මම ඒ අකුර ගන්නවා එළියට. right ඒ අකුර ගත්තම කවුද මගේ වරහන ඇතුළේ ඉතිරි වෙන්නේ? අපි පොදු පද එළියට ගන්නවා කියලා කියන්නේ ඩොට් එකක් තියලා වරහනක් අරගන්න ඕනේ. right එතකොට පොදු පද එළියට ගන්න කට්ටිය ගාවින් ඒ පදේ එළියට ගත්තම ඉතිරි වෙන ටික අපි වරහන ඇතුළේ ලියන්න ඕනේ. එතකොට පළවෙනි පදෙන් එළියට ගත්තම ඔයාලට B අකුරක් ඉතිරි වෙනවා. right දෙවෙනි පදේ එළියට ගත්තම B dash කියලා කෙනෙක් ඉදිරි වෙනවා. right එතකොට බලන්න පුළුවන් වරහන වහගන්න. හරි. දැන් පොදු පද එළියට අරගෙන තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් පොදු පද එළියට ගන්නේ අපිට වරහන ඇතුලේ කවුරු හරි කෙනෙක් තව සරල කරගන්න විදියට හදාගන්න. මේ B එකතු කිරීම B dash කියන එකට මොකද අපිට කරන්න පුළුවන් වෙන්නේ? B එකතු කිරීම B dash කියන එක්කෙනාගේ අගය කීයද? බලන්න දැන් උතන්ට එක සැරේ ඔයගලන්ගේ නීති වලින් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. බොහොම හොඳයි කවිෂ්ක. අපි අනිත් අයත් බලමු පේනවද කියලා. B එකතු කිරීම B dash කියන්නේ කීයද? අන්න හරි සුපුන්. very good. right B එකතු කිරීම B dash කියලා කියන්නේ 1යි. right එතකොට මට ලියන්න පුළුවන් ඊළඟ පේලියේදී a dot 1 කියලා. දැන් බලන්න ඒව එකෙන් වැඩි වුණාම උත්තරේ කීයද කියලා. ඒකටත් න්‍යායක් තියෙනවා. ඔව් ඒව එකෙන් වැඩි වුණාම කීයද? හොයන්න බලන්න ඒව එකෙන් ගොඩ වුණාම කීයද උත්තරේ කියලා. න්‍යායන් වල තියෙනවා එක න්‍යායක් ටක් ගාලා ගන්න පුළුවන්. ඕනනම් පොඩි උදව්වක් දෙන්නම්. අන්න හරි කවිෂ්ක very good. සුපුන් හරියට හරි. තවිඳු හරියට හරි. right ඒව එකෙන් ගොනු වුණාම ඒම තමයි උත්තර වෙන්නේ. පසන් හරියටම හරි. බොහොම හොඳයි. right ඔන්න ඔයගලන්ට තියෙනවා ඔයගලන්ගේ අවසාන උත්තරය. right ඔන්න ඔය විදිහට තමයි අපි සුළු කිරීම කියන එක කරගෙන යන්නේ. සරල කරනවා කියන එක කරගෙන යන්නේ. මෙතන තව වැදගත් දෙයක් තියෙනවා කරන්න. වැදගත් දේ තමයි ඕගොල්ලෝ මේ සරල කිරීම කරගෙන යනකොට පාවිච්චි කරන න්‍යායන් ටික වරහන් ඇතුලේ ලියලා පෙන්නන්න ඕනේ. අර අපි 11 වසරේ ජ්‍යාමිතිය ගණන් හදන්න පුරුදු වුණා වගේ right න්‍යායන් ටික ලියලා පෙන්නන්න ඕනේ.
right මම පොඩ්ඩක් මේ instructions ටික වෙන තැනකට ගන්නම් තප්පරයක් එන්න ළමයි right දැන් මෙතන අපි අපේ වරහන් ඇතුලේ අපේ හේතු ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕන right ඒකට හේතු ටික ලියනකොට පළවෙනි ඒ කියන්නේ පළවෙනි පේලියෙන් දෙවෙනි පේලියට දැන් මේ දෙවෙනි පේලිය කරේ ඇයි කියන එක තමයි මම ලියන්න ඕනේ. ඒතර එතනදී න්‍යායේ නම ලියන්නේ නැතුව මොකද්ද පාවිච්චි කරපු න්‍යාය කියන එක x සහ y ඇසුරෙන් ලියලා පෙන්වනවා නම් හරි ළමයි. මම මෙතනට ලියනවා x dot y plus z කියන එක නා සමාන වෙනවා x dot y එකතු කිරීම x dot z කියන එකට. right මොකද දැන් විඝටන න්‍යාය ගත්තොත් ඕගලන්ට පේනවා ඇති එතන න්‍යායන් දෙකක් තියෙනවා නේද එක්කෙනෙක් මෙයා තව න්‍යායක් තියෙනවා එතකොට හරියටම මොන න්‍යායද කියන එක පැහැදිලි වෙන්නේ නැහැ නේ විඝටන න්‍යාය කියලා ලිව්වොත් දැන් පේපර්ස් වල නම ලිව්වම ලකුණු දෙනවා හැබැයි අපිට නිතරම මාකින් යනකොට කියනවා මේ අදාළ ලෝ එක ලියන්න ළමයිව හුරු කරන්න කියලා right ඒක නිසා ලෝ එක ලියන්න හුරු වෙන්න මේ a dot එතකොට දෙවෙනි පේලියෙන් තුන්වෙනි පේලියට එනකොට b එකතු කිරීම b බාටනේ අපි 1 කියලා දැම්මේ. අන්න එතකොට තුන්වෙනි පේලියේ a හේතුව ලියන්න ඕනේ. x එකතු කිරීම x bar වලගේ 1යි. ඔය විදිහට ලියලා පෙන්නන්න ඕනේ. තුන්වෙනි පේලියට යනකොට එන අවසාන පේලියේදී අපි පාවිච්චි කරේ විචල්‍යයක් එකෙන් වැඩි වුණාම උත්තරේ ඒකමයි කියන එක පෙන්නන්න නේද x.1 සමාන වෙනවා x2 right ඔය විදිහට අපේ සුළු කිරීම අපි ලියලා පෙන්නන්න අවශ්‍යයි. පැහැදිලිද ළමයි? ඔව් ළමයි කන්ෆර්ම් කරන්න පැහැදිලිද? හරි. එහෙනම් පළවෙනි ගාන ලියාගෙන බලන්නකො දෙවෙනි ගානට පොඩි උත්සාහයක් දෙන්න. දෙවෙනි ගාන තියෙන ඕගලන්ගේ දකුණත පැත්තේ. a dot b එකතු කිරීම c. බොහොම සරල දෙයක් තියෙන්නේ වරහන සුළු කරන්න තියෙන්නේ. right එක සැරේ උත්තරය අරගන්න පුළුවන්. right
බලන්න දෙවෙනි ගාන කරගන්න පුළුවන්ද කියලා. බොහොම සරල එකක් තියෙන්නේ right. මම විනාඩි 3කින් හදනවා දෙවෙනි ගාන. ගාන ලියා ගන්නත් වෙලාවක් ඕනනේ. විනාඩි 4කින් හදනවා දෙවෙනි ගාන. 8:35 වෙලාව. 8:39ට දෙවෙනි ගාන හදනවා. දෙවෙනි ගාන හදලා ඉවර කට්ටියට 3-4 ඒ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හේතු ලියන්න අමතක කරන්න එපා ළමයි. right. දෙවෙනි ගාන හැදුවද? බලන්න මෙහෙමද හැදුනේ කියලා. දෙවෙනි ගානේ ඔයගලන්ට තියෙන්නේ a dot b එකතු කිරීම c.
එතකොට මේකට කෙලින්ම අපිට ඇප්ලයි කරන්න පුළුවන් ආයසරයක් අපේ විකටන න්‍යාය නේද? වරහන් සුළු කරගන්නනේ තියෙන්නේ. එහෙනම් අපි a ගෙන් වරහන් සුළු කරා නම් හරි. එතකොට අපිට එනවා a.b එකතු කිරීම a.c right? ඒ පේලියෙන් ගාන ඉවරයි. එතනින් එහාට අපිට සුළු කිරීමක් කරන්න බෑ. right? ඒක නිසා a.b එකතු කිරීම a.c දැම්මම අපේ ගාන හදලා ඉවරයි. කෙලින්ම පොඩි හේතුවක් ලියන්න තියෙන x වාරයක් y එකතු කිරීම z සමාන වෙනවා x.y එකතු කිරීම x.z. කොබාන එක හරියට හදාගත්ත කට්ටිය? right. බොහොම හොඳයි තවිදු. හරි. තුන්වෙනි ගාන බලන්න. ඔන්න තුන්වෙනි ගාන තියෙන්නේ වරහන් සුළු කිරීමක්. දැන් පළවෙනි වරහනේ තියෙනවා a එකතු කිරීම b, දෙවෙනි වරහනේ තියෙනවා b බා එකතු කිරීම c. එතකොට පළවෙනි වරහනේ ඉන්න a ගෙන් දෙවෙනි වරහනේ ඉන්න දෙන්න මුලින් සුළු වෙන්න ඕනේ. ආයතනයක් පළවෙනි වරහනේ ඉන්න b ගෙන් දෙවෙනි වරහනේ ඉන්න දෙන්න ආයෙත් සුළු වෙන්න ඕනේ. right? එතකොට a ගෙන් වෙනම b බා + c එක වැඩි වෙන්න ඕනේ. b ගෙන් ආයතනයක් b බා + c එක වෙනම වැඩි වෙන්න ඕනේ. ඒ වැඩි වෙලා හැදෙන පද ටික එකතු කිරීම වලින් තමයි එකතු වෙන්නේ. ඒ එකතු වෙලා තව සුළු කිරීම පැත්තට එන්න පුළුවන්. බලන්නකො try කරලා. තුන්වෙනි ගානට මම ඔයගලන්ට දෙනවා තව විනාඩි 4ක් 4:42 sorry 8:42යි 8:46ට මම කතා කරනවා මේක. බලන්න try කරලා හදලා. ඒතර මම කරනකොට ඔයගලන්ට හරි වැරදි බලා ගන්න පුළුවන්.
හරි. කොහොමද තුන්වෙනි එක හදන්නේ? right තුන්වෙනි එකේ ඕගලන්ට තියෙනවා A එකතු කිරීම B. ඩොට් ඔපරේෂන් එක නැත්තම් ගුණ කිරීම සිද්ධ කරන්න කියනවා B බා එකතු කිරීම C එක්ක. right එතකොට මේක කොහොමද ගුණ වෙන්න ඕනේ? මේ වරහනේ තියෙන A අකුරෙන් B භාව සුළු වෙන්න ඕනේ. ආයෙත් C ව සුළු වෙන්න ඕනේ. ඊට පස්සේ B ගෙන් B භාව සුළු වෙන්න ඕනේ. C ව සුළු වෙන්න ඕනේ. right ඕක තමයි සුළු කරගන්න ඕන ක්‍රමය. හරි එතකොට ඔය සුළු කිරීමට උදව් වෙන න්‍යාය මොකද්ද? විඝටන න්‍යාය. right ඔයගලන්ට මතක ඇති මම ওই විඝටන න්‍යාය ගැන කියනකොට කිව්වා බොහොම හොඳට බලා ගන්න අපි ගාව නිතරම පාවිච්චි කරන්න තියෙන න්‍යායක්. right හරි සුළු වෙන විදිය ගැන බලමු. සුළු වෙලා උත්තරේ එන්නේ කොහොමද? A dot B bar කියලා එක පදයක් එනවා. එකතු කිරීම A dot C කියලා දෙවෙනි පදේ එනවා. ඒ කියන්නේ A අකුරෙන් B bar එකතු කිරීම C කියන වරහන සුළු කරාම එන විදිය. right අද white board එක එච්චර හොඳට respond කරන්නේ නැහැ ළමයි. මේකේ මේ update එකක් ගිහිල්ලා සෑහෙන කරදරකාරී තත්ත්වයක් වෙලා තියෙනවා. right ඒ වගේම තමයි ඉතිරි පද දෙක. දැන් B අකුරෙන් අපි සුළු කිරීම කරන්නේ. B අකුරෙන් සුළු වුණාම P dot B dash කියන එක එනවා. එකතු කිරීම B dot C කියන එක එනවා. හරි එතකොට මේවට හේතු වෙන්නේ මොනවද? අපිට ලියන්න පුළුවන් අර කලින් ලියපු විකටන න්‍යායම නේද? x වාරයක් y එකතු කිරීම z සමාන වෙනවා x.y එකතු කිරීම x.z. right එතකොට ඊළඟට දැන් මෙතනට ආවන් පස්සේ වැඩේ ඉවර නෑ. තව සුළු කරගන්න පුළුවන් මෙයා. තව සුළු කරගන්න තියෙන ක්‍රමයක් තමයි මේ ඕගලන්ට දැන් මෙතනට ඇවිල්ලා තියෙනවා b.b bar කියලා එක්කෙනෙක් පේනවද? ඕගලන්ගේ නීති සෙට් එකට අදාළව b.b bar කියන්නේ කීයද ළමයි? ඔව් ළමයි b.b bar කීයද උත්තරේ? ඔව් කවිෂ්ක b.b bar කියලා කියන්නේ බිඳුවයි නේද? ද්විත්ව ප්‍රතිලෝම න්‍යායේ දෙවෙනි එක්කෙනා. එකතු කරාම මේ දෙන්න එකතු කරාම 1යි ගුණ වුණාම බිඳුවයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේකේ දෙන උත්තරේ a.b bar එකතු කිරීම a.c එකතු කිරීම බිඳුව එකතු කිරීම b.c කියලා.
right එතකොට ඕකට හේතුව තමයි මොකක්ද x dot x bar සමානයි බිඳුව කියන එක. එතකොට බිඳුවක් අනිත් පදවලට එකතු වුණාට කිසි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නේද? මට ලියන්න පුළුවන් a dot b bar එකතු කිරීම a dot c එකතු කිරීම b dot c. ඕකට හේතුව වෙන්නේ x ට බිඳුවක් එකතු වුණාම x ටම තමයි සමාන වෙන්නේ කියලා අරගෙන තියෙන නිසා. right එතකොට මෙතනින් එහාට අපිට මෙයාව සුළු කරන්න බෑ. පොදු පද විදිහට c වාර ගත්තොත් වෙනසක් වෙන්නේ නැහැ. right පොදු පද විදිහට a වාර ගත්තත් ඒත් වෙනසක් වෙන්නේ නැහැ. right ඒක නිසා අවසාන පිළිතුර මේක කියලා අපිට ඉවර කරන්න පුළුවන්. කොහොමද මෙතන නිකන් ගාන හදාගත්ත කට්ටිය? හොඳයි කවිෂ්ක. හරි. මේකේ හරි වැරදි හදාගන්න right මේක හරියට හතරවෙනි ගාන හදන්න පුළුවන්. right බලන්න හතරවෙනි ගානට try එකක් දෙන්න. හතරවෙනි ගාන මම හදනවා 8:53යි වෙලාව 9:01ට. තව විනාඩි 4කින්.
හරි. හතරවෙනි එක හදමු බලන්න. හතරවෙනි ගාන ඔයගලන්ට තියෙන මේ විදිහට a.b එකතු කිරීම a.b bar එකතු කිරීම a.c right. එතකොට මෙතන අපිට එකපාර ලෝ එකක් ඇප්ලයි කරගන්න දෙයක් සෙටල් වෙන්නේ නැහැ. right. හැබැයි අපිට පේනවා පද තුනේම ඒ අකුර පොදුයි. ඒ අකුර හැමෝම ගාවම තියෙනවා. ඒතර පද තුනක තිබ්බ නිසා තුන් දෙනාගෙන් මේ ගන්න පුළුවන්. පද දෙකක තිබ්බනම් දෙන්නෙක්ගෙන් ඒ ගන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි වරහන් ඇතුලේ හැදෙන කෙනා අපිට ඵලදායී කෙනෙක් වෙන්න ඕනේ. right. එතකොට අපි මේ තුන් දෙනාගෙන් මේ අකුර එළියට ගත්තොත් වරහන් ඇතුලේ අපිට එනවා b එකතු කිරීම b බා එකතු කිරීම c කියන කෙනා වරහන් ඇතුලේ ඉතිරි වෙනවා. දැන් අපිට ආයෙ වතාවක් b එකතු කිරීම b බා කියන එක්කෙනා එක බවට පත් කරන්න පුළුවන්. නේද? එතකොට අපි ලියන්න පුළුවන් මෙතන ඩොට් එකක් එන්න ඕනේ. a dot b එකතු කිරීම b බා වෙනකොට අපිට එක ලියන්න පුළුවන්. එක එකතු කිරීම c. right. මේ පේලි දෙකේ හේතු ගැන අපි හිතුවොත් පළවෙනි පේලියට හේතුව වෙන්නේ විඝටන න්‍යාය නේද? x වාරයක් y.z xy එකතු කිරීම xz කියලා අපිට අරගන්න පුළුවන්. right. මෙයාට දෙන්න පුළුවන් x වාරයක් y එකතු කිරීම z සමානයි x.y එකතු කිරීම x.z. දෙවෙනි හේතුව විදිහට අපිට දෙන්න පුළුවන් x එකතු කිරීම x dash සමාන වෙනවා 1ට කියන උත්තරේ කියන හේතුව. දැන් එක එකතු කිරීම c කියන එකට මොකක්ද අපිට කරන්න පුළුවන්? එක එකතු කිරීම c කියන එක නා වරහන් ඉතිරි වෙලා ඉන්නවා. එක එකතු කිරීම c කියන්නේ කීයද? ඔවලමයි. එක එකතු කිරීම c කියන්නේ කීයද? අන්න හරි කවිෂ්ක. එක එකතු කිරීම c කියන්නේ 1යි. right. එතකොට එක එකතු කිරීම c කියන කෙනා වෙනුවට අපිට එක පාවිච්චි කරන්න පුළුවන්. right. එතකොට එයාව අපි පාවිච්චි කරොත් a dot එක කියන එක තමයි වාට එන්නේ. right. ඒ කියන්නේ x එකතු කිරීම එක කියන කෙනා සමාන වෙනවා එක කියන අගයට. ඒක තමයි ඒකට හේතුව වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න මේ බූලිය බීජගණිතයේදී වේරියබල් එකකට විචල්යකට එකක් එකතු කරොත් උත්තරේ එකයි හැම වෙලාවෙම. ඒකට අවසාන පේළිය විදිහට අපිට ලියන්න පුළුවන් a එකෙන් ගුණ කරාම උත්තරේ aමයි කියලා. right. ඒකට හේතුව වෙන්නේ x.1 කියන කෙනාට සමාන වෙන්නේ xම සමයි. කොබන් මේ උත්තරේ අරගත්ත අය? හොඳයි. බොහොම හොඳයි කවිෂ්ක. තව ඉන්නවද? හරි. දැන් මේක ලියාගන්න සහ මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න හැමෝම මේ කියන දේ ඔයගලන්ට තේරෙනවද? ඒ කියන්නේ අපි දැන් කරගෙන යන දේ නොතේරෙන කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් මට කියන්න.
හරි. ඊට පස්සේ අපි හදන්නේ පස්වෙනි ගාන. දැන් අපි ටිකක් ඉක්මන් කරමු නේද? පස්වෙනි ගානට මම විනාඩි 3ක් දෙන්නම්. ටක් ගාලා කරුම් බලන්න 9:05 වෙලාව. 9:08 වෙනකොට මම මේ ගාන හදන්න පටන් ගන්නවා. හරි. පස්වෙනි එක හදන්න හදන්නේ. පෙන් කලර් එක පොඩ්ඩක් මාරු කරන් ඉමු. right පස්වෙනි එකේ තියෙනෙත් වරහන් සුළු කිරීමක්. A එකතු කිරීම B වාරයක් B බා එකතු කිරීම C. right එතකොට A එකතු කිරීම B වාරයක් B බා එකතු කිරීම C කියන එක ಗುಣ කරන්න තියෙන වරහන් වලින්
right? එතකොට සාමාන්‍ය විදිහටම අපි ගුණ කිරීම කරමු. දැන් අපි දෙවෙනි හෝ තුන්වෙනි ගානේදී අපි මේ ගුණ කිරීම කරා. ඒක නිසා ඔයගලන්ට මේක ඔළුවේ ඇති කොහොමද කරන්නේ කියලා. a dot b bar එකතු කිරීම a dot c එකතු කිරීම b dot c b dot b bar ගමනේ දත් මුලින් නැත්නම් රටාව ගන්නවා. right, b dot b bar එකතු කිරීම b dot c. right, එතකොට ওই විදිහට ඔයගලන්ට පද හතර එනවා. right, ඔය පද හතරේදී ආයි වතාවක් b dot b bar එකක් ඔයගලන්ට හම්බ වෙනව නේද? අර දෙවෙනි ගානේ වගේම තමයි. right, sorry, තුන්වෙනි ගානේ වගේම තමයි. පොඩි වෙනසක් වෙලා තියෙනවා. එතකොට b dot b bar කියන එක අපිට බිඳුවයි කියලා අරගන්න පුළුවන්. එතකොට අපි ලියනවා a dot b bar එකතු කිරීම a dot c එකතු කිරීම බිඳුව එකතු කිරීම b dot c. එතකොට අපි දන්නවා ඕනම දෙයකට බිඳුවක් එකතු කරාම අගය වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා a dot b bar එකතු කිරීම a dot c එකතු කිරීම b dot c කියන තැනින් අපේ සුළු කිරීම නතර වෙනවා. හරි. right. කට්ටිය 6ට අඩු වෙලා තියෙනවා. මම මේ කල්පනා කරේ 4 දෙනෙක් ලීව් වෙලා තියෙනවා. නිදිමතයිද ළමයි? නිදිමතයි නම් නිදිමතයි කියන්න. මහන්සියද? නිදිමතද? නැත්නම් සමහරලාට ලයිට් යන වගේ ගැටලු තියෙනවද දන්නේ නැහැ. මේ වහින කරන වෙලාවෙත් එක්ක. right, එතකොට මේවායේ හේතු අපිට දක්වන්න පුළුවන් x වාරයක් y එකතු කිරීම z සමානයි x.y එකතු කිරීම x.z කියලා. right, පළවෙනියට විඝටන න්‍යාය අපිට පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි එකේදී අපිට කියන්න පුළුවන් x වාරයක් x bar සමාන වෙනවා බිඳුවකට කියලා. තුන්වෙනි එකේ අපිට කියන්න පුළුවන් x ට බිඳුවක් එකතු වුණාම x ටම තමයි සමාන වෙන්නේ කියලා. කවිෂ්ක පස්වෙනි ගානේ මම පද ටික මාරු කරගත්තද කො බලන්න? ඔව්නේ. a plus b bar dot b plus c තිබුණේ නේද? හරි. මම ටක් ගාලා වෙනස් කිරීම කරා නම් ඒක ලොකු බලපෑමක් කරන්නේ නැහැ මේ ගානට. මෙතන b bar එකක් තිබුණේ a plus b bar. එතකොට අපේ හැදෙන්නේ ab right, ab එකතු කිරීම ac එකතු කිරීම b bar dot b b bar dot c කියලා කෙනෙක් හැදෙන්නේ නේද? ab එකතු කිරීම ac එකතු කිරීම
b bar dot b b bar dot c කෙනෙක් හැදෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. එකම වෙනස වෙන්නේ මෙතනට බා එකක් එන එක විතරයි ඒ සුළු කිරීමේදී. right මෙතනින් කතා බහ නතර වෙනවා. හරි ඊළඟට 6 වෙනි ගාන මම කතා කරනවා තව විනාඩි 3කින්. right බලන්න 6 වෙනි ගානත් 5 වෙනි ගාන වගේමයි. 9 16යි 9 19ට මම කතා කරනවා. 6 වෙනි ගාන.
හරි 6 වෙනි එක a plus d a bar plus d bar right නැවත වතාවක් වරහන් සුළු කිරීමක් තියෙන්නේ එතකොට මෙතනදී කලින් විදිහටම පද හතරක් හැදෙනවා right කොහොමද පද හතර මේන්ටේන් වෙන්නේ a dot a bar එකතු කිරීම a dot d bar එකතු කිරීම d dot a bar එකතු කිරීම d dot d bar right එතකොට මේකේ a dot a bar කියන තැනයි d dot d bar කියන තැනයි තැන් දෙකක ඔයගලන්ට ද්විත ප්‍රතිලෝම න්‍යාය එක සැරේ ඇප්ලයි කරන්න පුළුවන් right a dot a bar කියන්නේ බිඳුවයි d dot d bar කියන්නේ බිඳුවයි ඒක නිසා බිඳුව එකතු කිරීම a dot d bar plus d dot a bar එකතු කිරීම බිඳුව කියලා ලියන්න පුළුවන් right එතකොට බිඳුව එකතු කරාම ඕනම විචල්‍යයකට උත්තරය වෙන්නේ ඒ වගේම තමයි right එතකොට අවසාන උත්තරය ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් a dot d bar එකතු කිරීම d dot a bar කියලා right කොබාන මේ උත්තරේ ආපු අය right බොහොම හොඳයි හරි 7 වෙනි ගාන කොබාන 7 වෙනි ගාන විශේෂත්වයක් තියෙනවද කියලා 7 වෙනි ගානේ පොඩි විශේෂත්වයක් තියෙනවා ඔයගලන්ට ඔව් සමරික්තතා න්‍යාය උදව්වට ගන්න පුළුවන් තැනක් එනවා රිඩන්ඩන්සි ලෝ එක බලන්න 7 වෙනි ගාන හදා ගන්න පුළුවන්ද කියලා විනාඩි 4ක් දෙන්නම් 9:24යි 9:28ට මම හදනවා මම හේතු ටික ලියන්නේ නැහැ මේ ගානේ මොකද අර උඩ ටිකේ තියෙන ටිකමයි ඔයගලන්ට මැනේජ් කරන්න පුළුවන් 9:28ට මං අර ගන්නවා 7 වෙනි ගාන කතා කරන්න.
රුසිරට ෂෙයා ස්ක්‍රීන් එක එච්චරම පැහැදිලි නෑ කියලා කියනවා ළමයි අනිත් අයටත් එහෙමද? රුසිර මට පේන්නේ පුතේ රුසිරගේ ඔව් රුසිර ඒ කැඩි කැඩි පේන එක පුතේ මගේ බෝඩ් එකේ ඩිලේ එකක් තියෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. මං ලියලා ටික වෙලාවකට පස්සේ තමයි ඔයගලන්ට පේන්නේ ඒක මගේ බෝඩ් එකේ තියෙන ඩිලේ එක. ඒ ඇරෙන්න වෙන ගැටලුවක් නැහැ පුතේ. right. ඔව් කවිෂ්ක A හා B අතර මුකුත් නැහැ කියලා කියන්නේ ඩොට් එක තමයි පුතේ තියෙන්නේ. අපි ABC කියලා ලිව්වොත් A.B.C කියන එක තමයි එකෙන් ඉන්ඩිකේට් වෙන්නේ. හරි 7 වෙනි ගාන හදමු බලන්න. right 7 වෙනි ගානේ තියෙන්නේ මම මේක ඩොට් එකත් එක්කම ලියනවා a.b.c එකතු කිරීම a.b.c
bar එකතු කිරීම a dot b bar dot c bar. right. එතකොට මේ ගානේදී පොදු පද විදිහට බැලුවොත් a කියන අකුර පද තුනටම පොදුයි. right. හැබැයි ඒ අකුර එළියට ගත්තම වරහන් ඇතුළේ ඉතිරි වෙනවා b.c b.c bar b.c bar. වරහන් ඇතුළ ඒ හැටි දෙයක් කරගන්න අපිට සෙටල් වෙන්නේ නැහැ. ඔයගලන්ට මේ වගේ පාරකින් යන්න පුළුවන් එතනදී ඔයාලට අවශ්‍ය නම් පද දෙකක් පාවිච්චි කරලා ඒ දෙන්නගෙන් පොදු එක්කෙනාව අරගෙන උදාහරණයක් විදිහට පළවෙනි පදයයි තුන්වෙනි පදයයි ගත්තොත් ඒකේ AB බා කියලා අකුරු දෙකක්ම තියෙනවා පොදු වෙන. එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් විදිහට A වෙලියට අරගෙන වරහන් ඇතුළේදී තව එක්කෙනෙක් වෙලියට ගන්න පුළුවන්. දැන් මම මෙතෙන්දී පළවෙනි පදයයි තුන්වෙනි පදයයි එළියට අරගන්නවා AB බා කියන එක. මේ සුළු කිරීම වෙනස් විදිහකට කරලා මගේ ඒ කියන්නේ මම අරගන්න අවසාන උත්තරෙම අරගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. right. මම පළවෙනි පදේනොයි තුන්වෙනි පදේනොයි AB බා කියන කෙනා එළියට ගන්නවා. එකෙනොයි තුනෙනොයි. එතකොට වරහන් ඇතුලේ මගේ ඉතිරි වෙනවා C එකතු කිරීම C බා. පළවෙනි පදෙන් C ඉතිරි වෙනවා. තුන්වෙනි පදෙන් C බා ඉතිරි වෙනවා. මගේ දෙවෙනි පදය A.B.C බා කියන කෙනා ඒ විදිහටම තියෙනවා. එයාගේ වෙනසක් නැහැ. දැන් මම දෙවෙනි පදයේ තුන්වෙනි පදය තිබ්බ තැන තමයි ලිව්වේ. එකෙනොයි තුනෙනොයි පළවෙනි පදේනොයි තුන්වෙනි පදේනොයි AB භාව මම එළියට අරගෙන තියෙනවා. right. එතකොට C+C බා කියලා කියන්නේ එකයි. නේද? අපි දන්නවා ප්‍රතිලෝම න්‍යායයට අනුව. right. ඊට පස්සේ මෙතන ඉතිරි වෙනවා A.B.C බා. එතකොට A.B බා එකෙන් ගුණ වුණාම උත්තරේ A.B බාම තමයි. එකතු කිරීම A.B.C බා. right. මෙතනදී මම කරන්නේ A අකුර ගන්නවා එළියට නැවත වතාවක්. A අකුර එළියට ගත්තම B බා එකතු කිරීම B.C බා කියලා කෙනෙක් වරහන් ඇතුළේ ඉතිරි වෙනවා. දැන් වරහන් ඇතුළේ ඉතිරි වෙන කෙනාට මට පුළුවන් කෙලින්ම සමරික්තතා නීතියක් දාන්න. තුන්වෙනි සමරික්තතා නීතිය. right. මොකද තුන්වෙනි සමරික්තතා නීතිය? x ට එකතු වෙන්න ඕනේ x ගේ අනුපූරකය තව කාත් එක්ක හරි ඉඳලා. right. එතකොට වෙන්නේ අනුපූරකය අපි අමතක කරනවා. x එකතු කිරීම අනුපූරකය සමග හිටපු විචල්්‍ය ලියනවා. දැන් මෙතන තියෙන්නේ අනුපූරකයේ තනියෙන් ඉන්නවා. එයාව අනුපූර්ණය කරාම ඒ කියන්නේ b බා එක තව සැරයක් අනුපූර්ණය කරාම b ඩබල් බා වෙනවා. b ඩබල් බා කියලා කියන්නේ b ම තමයි. එයා ඉන්නවා තව කෙනෙක් එක්ක. එතකොට අර තනියෙන් ඉන්න කෙනා අනුපූර්ණ වෙච්ච එක තමයි මම ඔයගලන්ට රිඩන්ඩන්සි වලදී අමතක කරන්න කියලා කිව්වේ. මට මේක ලියන්න පුළුවන් A වාරයක් B බා එකතු කිරීම C බා කියලා. right. එතකොට මේවා අපි හේතු දැක්වුවොත් දෙවෙනි පේලියට දාලව හේතුව වෙන්නේ විකටන න්‍යාය. තුන්වෙනි පේලියේ නීතිය වෙන්නේ ප්‍රතිලෝම න්‍යාය. C එකතු කිරීම C බා 1 බවට පත් වුණා. හතරවෙනි පේලියේ නීතිය වෙන්නේ x.1 සමානයි x කියන කෙනාට එකෙන් ගොනු වුණාම ඒ යගේමයි එන්නේ කියන එක. පස්වෙනි පේලියේ නීතිය වෙනවා redundancy law එක. සමරික්තතා න්‍යාය. right. ඔය විදිහට ඕගලන්ට හත්වෙනි ගාන
ඉවර කරන්න පුළුවන්. right අඩුපාඩු තියෙන අය හදාගන්න. බලන්න 8 වෙනි ගාන හදන්න. 8 වෙනි ගානට මම දෙන්නම්. ඒකට විනාඩි 3ක් ඇති. බලන්න හදන්න. right ළමයි 8 වෙනි ගාන හදන්න මම විනාඩියෙන් එනවා. right කො මේ කට්ටිය ටික ටික අඩු වෙනවා. හරි කමක් නැහැ. අපි මෙහෙම කරමු ළමයි. දැන් 9:40යි වෙලාව. right රෑ වෙලාව නිසා සමහර වෙලාවට කට්ටියට ටිකක් අපහසුතාවල් එන්න පුළුවන්, නිදිමත එන්න පුළුවන් නේද? අපි රෑ ටයිම් එක එහෙම වුණොත් පැය 1:00මාරක් කියන ටයිම් එකට පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගමු. දැන් 9:41යිනේ. right 8 වෙනි ගාන හදලා අදට අපි සෙෂන් එක නතර කරමු. ඊළඟ දවසේ ඉඳලා පැය 1:00මාරක සෙෂන් එකක් මැනේජ් කරගමු. දැන් මේක මේ ඉතිරි ගණන් ටික ඔයගොල්ලෝ මට හදලා WhatsApp කරන්න ඕනේ. right එතකොට මම ඒ දේවල් වල තියෙන අඩුපාඩු ටික කතා කරනම්. දැන් අපි 8 වෙනි ගාන වෙනකන් හැදුව ගණන් 16ක් තියෙනවා. right එතකොට ලබන සතියේ අපිට නම්බර් සිස්ටම් පාඩම් පටන් ගන්න පුළුවන්.
right මොකද දැන් ගේට්ස් පාඩමේ ඉතිරි ටික බ්‍රහස්පතින්දා ක්ලාස් එකත් එක්ක දිගටම ඉස්සරහට යනවා මේ ටික ඔයගොල්ලෝ දැනගත්ත කියලා කියන්නේ දැන් ගේට්ස් පාඩම අල්ලගෙන ඉස්සරහට යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ right එතකොට මේකේ දැන් තියෙන්නේ ප්‍රැක්ටිස් එක තව ගණන් 8ක් තියෙනවා මේ ගණන් 8 ඔයගොල්ලෝ හදලා මට එවන්න එතකොට මට බල ඔයගලන්ට හරි වැරදි හදලා එවන්න පුළුවන් අපහසුම ගානක් තිබ්බොත් හැමෝටම මම ඒක හදලා පෙන්නන්නම් මෙතන. දැන් මෙතනින් ඉස්සරහට එකම දේ කරගෙන යන්න තියෙන්නේ. right ප්‍රැක්ටිස් වෙන එකම තමයි තියෙන්නේ. right හරි. අපි 8 වෙනි ගාන හදලා සෙෂන් එක නතර කරමු. මම 8 වෙනි ගාන මෙතනින් හදනවා. right අටවෙනි ගානේ තියෙන්නේ p dot q එකතු කිරීම r එකතු කිරීම p dash dot r right එතකොට මේකේ සරලව අපිට තියෙන්නේ වරහන් සුළු කරගන්න එක සැරේ අපිට ඇප්ලයි කරන්න පුළුවන් තැනක් එකපාරට පේන්නේ නැහැ වරහනක් තියෙනවා වරහන් සුළු කරගන්නවා වරහන් සුළු කරගත්තයින් පස්සේ අපිට පේන්න ගන්නවා මොකද්ද කරගන්න තියෙන්නේ කියලා. right ඒක නිසා මුලින් අපි වරහන් සුළු කරගමු p.q එකතු කිරීම p.r එකතු කිරීම p.r තුන්වෙනි පදේ වෙනසක් වෙන්නේ නැහැ p.r කියන විදිහටම තමයි අපි ගාවට එන්නේ. දැන් මේ ලියවිලා තියෙන එකේ දෙවෙනි සහ තුන්වෙනි පද දෙක ගත්තොත් ඒකේ r කියන කෙනා පොදුයි. එතකොට අපිට පුළුවන් ඒකෙන් r ව එළියට අරගන්න. p.q එහෙමම ඉන්නවා පළවෙනි පදය. r ව එළියට ගත්තම p එකතු කිරීම p bar කියන එක වරහන් ඇතුළේ ඉතිරි වෙනවා. p එකතු කිරීම p bar කියලා කියන්නේ සරලවම එකයි. right එළියට අරගන්නේ r right එතකොට p එකතු කිරීම p bar ට 1 කියලා වැටෙනවා p.q එකතු කිරීම r වාරයක් 1 right ඒ කියන්නේ අවසාන උත්තරේ වෙනවා p.q එකතු කිරීම r right එතකොට දෙවෙනි පේලියේ අපි පාවිච්චි කරේ විඝටන න්‍යාය x වාරයක් y + z කියන එක නා x.y එකතු කිරීම x.z කියන එකට අපි අරගත්තා. දෙවෙනි එකේ අපි නැවත වතාවක් විඝටන න්‍යායමයි පාවිච්චි කරේ පොදු පද එළියට ගන්නවා කියලා කියන්නේ විඝටන න්‍යායක් වරහන් සුදු කරනවා කියලා කියන්නේ විඝටන න්‍යායක්. right එතකොට දෙවෙනි පේලියේ තුන්වෙනි පේලියේ දෙකේම විඝටන න්‍යායන් පාවිච්චි වුණේ. හතරවෙනි පේලියේ ප්‍රතිලෝම න්‍යාය p ට p bar එකතු වෙනවා 1 කියලා එනවා. පස්වෙනි එකේ අපි පාවිච්චි කරේ තදේව භාවින සර්ව සාම්‍ය නේද? සර්ව සාම්‍ය. r එකකින් ගුණ කරාම r කියලා උත්තරය එනවා. හරි අඩුපාඩු තියෙන අය හදාගන්න මෙතන නීති රීති ටික හරියට ලියන්න ළමයි. ඒක අමතක කරන්න එපා. දැන් මේ අවසාන ගානේ හින්දා මම මේකේ නීති රීති ටික ලියලා පෙන්නන්නම්. මේක එනවා x වාරයක් y + z කියන එක නා අපිට ලියන්න පුළුවන් x.y එකතු කිරීම x.z කියලා. දෙවෙනි එක්කෙනාටත් ඒ කියන න්‍යායම තමයි සම්බන්ධ වෙන්නේ. තුන්වෙනි කෙනාට x + x bar සමානයි 1 කියන නීතිය අරගන්න පුළුවන්. අන්තිම පේලියට x.1 සමාන වෙනවා x කියන නීතියට. ඒක අරගන්න පුළුවන්. right එතකොට ඔය හොඳට මතක තියාගන්න විභාගෙදී වුණත් සරල කරන ගානක් ආවොත් හේතු ටික ලියනවා වගේම ගාන හදනවා වගේම හේතු ටිකක් නිවැරදිව ලියවෙන්න ඕනේ. මාකින් ස්කීම් වල අපි ගණන් හදනකොට මම පෙන්නන්නම්
අපි ලිව්වේ නැති වුණොත් ඒවට ලකුණු කැපෙනවා. වෙනම ලකුණු ප්‍රමාණයක් දීලා තියෙනවා හේතු දැක්වීම සඳහා. මම මේ දෙවෙනි පේලියට කමා දෙකක් දාලා තියෙන්නේ උඩ තියෙන න්‍යායම වෙනවා කියලා පෙන්නන්න. තුන්වෙනි සහ හතරවෙනි එක්කෙනා දී වෙලා තියෙනවා. හරි. එහෙනම් අදට අපි මෙතනින් සෙෂන් එක නතර කරමු. ඊළඟ සතියේ සඳුදා ඉඳලා අපි යන්නේ පැය එකමාර සෙෂන්ස් 8ට පටන් අරගෙන 9:00ට ඉවර වෙනවා. අපි බොහොම ඉක්මනට මේ වැඩේ ඉවරයක් කරගමු ළමයි. නම්බර් සිස්ටම් පාඩම ඔයගොල්ලෝ අල්ලගන්න විදිහට අපිට දවස් 2-3කින් පාඩම ඉවර කරගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලෝ මේ මට්ටමට අල්ලගෙන ගියොත් මම හිතනවා කරගන්න පුළුවන් වෙයි කියලා ඔයගලන්ට. ඊට පස්සේ රෑ පන්තියක් නැහැ. බ්‍රහස්පතින්දා තියෙන වෙලාවට ඔයගලන්ට මැනේජ් කරගෙන යන්න තියෙන්නේ. පළවෙනි සහ දෙවෙනි පාඩම් අපි බලමු මේ රෑ වැඩේ සාර්ථකත්වය අනුව right කොහොමත් නම්බර් සිස්ටම් පාඩම ඔයගලන්ට ඉවර කරගන්න වෙනවා. මොකද නම්බර් සිස්ටම් කියන එකේදී ඔය සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තන එනවා. ඒක ගොඩක් පාඩම් වලට අපිට උවමනා වෙනවා. ඉස්සරහට තියෙන 5 වෙනි පාඩම 6 වෙනි පාඩම ඒ දෙකටම නම්බර් සිස්ටම් වල අදාළව තියෙන ද්විමේය සංඛ්‍යා කියන එක අපිට උවමනා වෙනවා. ඒක නිසා අපි ඒක ඉවර කරගමු. ඉවර කරගෙන අපි බලමු රැට තියෙන පන්තියේ සාර්ථකත්වය අනුව ඉස්සරහට කරන් යනවද නැද්ද කියන එක. එහෙම වුණොත් අපිට නිවාඩු මාසයක උදේවරුවක් අල්ලලා අපිට පළවෙනි සහ දෙවෙනි පාඩම් දෙක ඉවර කරගන්න පුළුවන්. රයිට් අපි ප්ලෑන් කරගමු කොහොමද කියලා. මොකද මතක තියාගන්න ලබන සතියේ අපි තුන්වෙනි පාඩම පටන් ගන්නවා. දැන් හතරවෙනි පාඩම ඔයගලන්ට අවශ්‍ය ටික මෙතනින් කෙරලා ඉවරයි. ඉතින් ටික බ්‍රහස්පතින්දා ක්ලාස් එකේ normal විදිහට කරගෙන යන්න තියෙන්නේ. තුන්වෙනි පාඩම ඉවර කර ගැනීම තමයි ඔයගලන්ගේ තියෙන ප්‍රධානම අරමුණ. right හරි එහෙනම් ගිහිල්ලා එන්න. ආවට හැමෝටම ස්තුතියි. right ඉක්මනට ගිහිල්ලා නිදා ගන්න දැන් නිදිමතත් ඇති නේද? good night හැමෝටම.